ආයිබෝන් කට්ටිය අද අපේ සයින්ස් ටෝක්ස් එපිසෝඩ් එකට මම ඉන්වයිට් කරනවා ආචාර්ය හිමාලි රත්නායක. ආයිබෝන් කියලා පිළිගන්නවා අක්කි. අයිවන් ඉතින් හිමාලි අක්කි කොළඹ විශ්වවිද්‍යාලයේ zoology ස්පෙෂල් එකක් තියෙන කෙනෙක්. එයා දැන් එක්ස්ප්ලේන් කරා එයා මොකද්ද දැන් කරන්න කියලා. ඉතින් අපි එයාගෙන් පටන් ගමු. හිමාලි අක්කි වගේ ගමන කොහෙන්ද පටන් ගන්නෙ? ගමන පටන් ගන්නේ මෙහෙමයි මම A-level ඉඳන් පටන් ගන්නන්නේ. පටන් ගන්න. A-level මට ඇත්තටම පොඩ්ඩක් මම සාමාන්‍යයෙන් මම හරිම indecisive person කෙනෙක්. මම ආර්ට්ස් කරන්නත් කැමති වුණා, බයෝසයන්සස් කරන්නත් කැමති වුණා. ඇත්තටම පොඩ්ඩක් පේරන්ට්ස් අයින් අම්මා තාත්තගෙන් මේ පොඩි පුෂ් එකක් ආවා ආර්ට්ස් ජොබ්ස් හොයන්න ටිකක් අමාරුයි. ඒක පොඩි බයස් එකකුත් තියෙනවා. ඉතින් කමක් නැහැ. මම කැමති මම බයෝසයන්ස් කරන්න කැමති. ඉතින් මම කරා මම කොහොමදත් කැමැත්තක් තිබුණ නැහැ මෙඩිසින් කරන්න. ඒක මම මුලින්ම කියන්න ඕනේ. කොන්ට්‍රවර්ෂල්. බයෝසයන්ස් කරලා මෙඩිසින් කරේ නෑ? කරන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. මම ඉස්කෝලේ ක්ලාස් ටීචර්ටත් ඔක්කොටම කියලා තිබුණේ මට ඒ කියන්නේ 3 years ආවත් මම මෙඩිසින් කරන්නේ නැහැ කියලා. මොකද මට ඒකට ආසාවක් තිබුණේ නැහැ ඇත්තටම. මට එකක් මගේ ලොකු අයියා මෙඩිසින් කරේ. ඒ කාලේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මට හිතුණා ඇයි මෙච්චර පාඩම් කරන්නේ කියන එක. Little did I know I'll do a PhD and study more. But මට ඒ කාලේ හිතුණා කියන්නේ ගොඩක් කටපාඩම් කරන්න වගේ තිබ්බා. මට ඒ කාලේ තේරිච්ච විදිය මේ. ඉතින් මට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ මෙඩිසින් කරන්න. කොහොමhari ඉතින් මම කොහොමhari පාස් වුණා ෆස්ට් ට්‍රයි එකේ. I got 3 B's shape කොළඹ යුනි එන්ටර් වෙන්න පුළුවන්. මට satisfied. මට ඇති. ඊට පස්සේ කැම්පස් ආවා. කැම්පස් එන්ටර් වුණාට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් ආපු ගමන්ම කෙමිස්ට්‍රි ස්පෙෂල් තමයි. ඒක තමයි කරන්න ඕනේ. ඒක තමයි මගේ ටාගට් එක වෙන්න ඕනේ. හැබැයි මට ඇත්තටම කෙමිස්ට්‍රි නෙමෙයි ඕනේ කෙමිකල් බයෝලොජි තමයි කරන්න කැමැත්තක් තිබුණේ. මොකද මම බයෝ පැත්තට ටිකක් ආසාවක් තිබ්බා. ඊට පස්සේ හැබැයි හැමෝම නිකන් අම්බෝ 5 දෙනයි ගන්නේ මාර කම්පිටිටිව්. මගේ ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එක කරන්න කලින් මේ කවුරුත් මගේ පර්ෆෝමන්ස් ගැන මොනවද දන්නෙත් නැහැ. හැබැයි හැමෝම නිකන් ටිකක් ඩිස්කරේජ් කරා මේ ඔච්චර හයි හෝප්ස් තියාගන්න එපා. එහෙම ඉතින් මම හැබැයි කමක් නැහැ. මම කොහොම හරි අමාරුවෙන් පාඩම් කරලා මම කෙමිකල් බයෝලොජි ස්පෙෂල් එක කොහොම හරි ගන්නවා කියලා මම එහෙම තමයි මම හිතේ හදාගෙන තිබුණේ. ඊට පස්සේ මගේ කොම්බිනේෂන් එක උනේ zoology, biochemistry and chemistry. ඊට පස්සේ මම අර computer science තිබ්බනේ. මම computer science වලට එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඒ කාලේ මං හිතුවා මට ආයි ජීවිතේට ඕන වෙන්නෙත් නැහැ. Again I was so wrong because I'm doing a lot of computer stuff now. I'm programming. Anyway, ඊට පස්සේ මම botany, plant sciences තෝරගත්තා. So මම ඒ subjects 4 තමයි කරේ. and මට zoology first semester එක okay. ඒක compulsory එකක් තිබුණේ biosystematics කියලා. මම හිතන්නේ දැන් ඒක වෙනස් වෙලා. second semester ආවම variety of animal life. ඒක තමයි subject එක. මුල් ටික කරනකොට මට එපා වුණා ඇත්තටම. මම හිතුවා මට zoology කොහොම හරි අත්හරින්න ඕනේ. but මට option එකක් තිබුණේ නැහැ. මොකද මම computer science හැලුවානේ. එතකොට so I had to continue on with it. Then I thought fine what to do. මම කරන්නම් කියලා. ඊට පස්සේ then the lectures all of a sudden started getting interesting. මෙතන මම පොඩ්ඩක් මෙන්ෂන් කරන්න ඕනේ Dr. then Professor දේවක වීරකෝන්. He was actually මගේ turning point එක. සර්ගේ lectures වලින් මට මාරම interest එකක් ඇති වුණා zoology කියන subject එකට. සර් උගන්නන විදිය මොකද සර් හැමතිස්සම මේක වෙන්නේ මේක නිසා නිකන් අර why this happens, how this happens කියන එකට and ඒ අර connections මාරම interesting and නිකන් අර fascination එකක් ඇති වුණා. ඇත්තටම ඇයි සත්තුන්ගේ මෙහෙම පද්ධති කොහොමද වෙන්නේ
අර ඒක මාරම ඉන්ට්‍රස්ටිං සර්ගේ ලෙක්චර් සීරීස් එක and of course practicals and field visits ඒ components දෙකම zoology වල විතරයි මට කියන්නේ ලොකු කැමැත්තක් එක්ක මට ඒ කියන්නේ ඒ field visit එකක් යනවා කියන්නේ නිකන් මාර්ම fun දන්නද ඉතින් බස් එකේ සින්දු කිය ඒ ටිකත් that also comes into play of course nothing to do with zoology but නෑක මේවා කියන එක ඇත්තක් තියෙනවා මොකද මම ෆිසිකල් සයන්ස් එක කරේ ඉතින් මට හරි ඊර්ෂ්‍යයි ඒගොල්ලන් එහෙම මේ අර කැම්පස් එකෙන් හැමතිස්සෙම ෆීල්ඩ් ට්‍රිප්ස් යන එක. ඒ කියන්නේ අපිට ඒක හම්බුනේම නැහැනේ. yeah I had friends එහෙම කට්ටිය හිටියා මේ ඒගොල්ලොත් කිව්වා නිකන් ජෙලස් කියලා මේ ඇත්තට මේක ඒ කියන්නේ ඒක සබ්ජෙක්ට් මැටර් එකත් එක්ක සම්බන්ධයක් නැති වුණාට ඒකේ අර අපේ එකමුතුකමක් ඇත්තටම ඇති වුණා අපේ බැච් එකේ ඒක මම හිතන්නේ ඇත්තටම වැදගත් මොකද එකමුතුකමත් එක්කම වාගේ සපෝට් සිස්ටම් එකක් ඇති වෙනවා and ඒ සපෝට් සිස්ටම් එක හරිම වැදගත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ තාම දැන් මගේ බැච්මේට්ස් එක්ක මම තාම හොඳටම කතා කරනවා. දැන් මගේ PhD එක කරන කාලේ මට නිකන් ෆුල් අප්සෙට් ගහලා අවුල් ගහලා ඉන්නකොට ඒගොල්ලන්ගේ කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්නයි ඒ සපෝට් සිස්ටම් එක තාම like PhD එක ඉවරයි but still මම තාම මේ ඔය පැන්ඩමික් එක ආස්සෙත් ප්‍රශ්න තියෙනකොට ඒගොල්ලෝ එක්ක තමයි කතා කරන්නේ. So anyway so ඒකෙන් මට zoology ගැන මට මාර ආසාවක් ඇති වුණා. ඒ කියන්නේ subject matter of course and කරන කට්ටියටත් කැමති lecturerස්ටත් කැමති like not that අනිත් lecturers නෙවෙයි. එහෙම නෙවෙයි මම කියන්නේ. but අර මම මාර interest එකක් ඇති වුණා but of course සාමාන්‍යයෙන් අපේ කාලේ මම දන්නේ දැන් අපේ කාලේ chemistry තමයි කරන්න ඕනේ. That was the norm. That was standard. And if you didn't do chemistry, you were an idiot. Okay, modek, pissek. මම හිතන්නේ අර ෆිසිකල් සයන්ස් ආගේ ස්ටැට් ස්පෙෂල් එක වගේ. ඒ කියන්නේ හැමෝම try කරන්නේ ඒකට යන්න. ඒකෙන් ඒක හම්බුනේ නැත්තම් මාර මවුල් කට්ටියට. ඒක තමයි. So ultimately I got good results. Like mama first 2 years හොඳට කරා. perform kara and I could have done chemical biology or chemistry or whatever. ඉතින් මම ඒක තෝරගත්තේ නැහැ. මම අර මොකද ස්පෙෂල් එකේ ලියන්න ඕනේ නේ මොකද්ද තෝරගන්න එක. මම ඉතින් උඩින්ම සහ එකම එක දැම්මේ zoology කියන එක. ඒක ඉතින් පොඩි controversial මට අර බෑන්න කියන්නේ ඒ කියන්නේ සමහර demonstrators එහෙම they were like ඇයිවා එන්නේ නැත්තේ කියලා පෑ ගණන් ලෙක්චර්ස් දුන්නා මට මම මෝඩ දෙයක් කරන්නේ zoology කරත් ස්කෝප් නැහැ ජොබ් එකක් හොයාගන්න බැරි වෙයි මේ ඔතන හිර වෙයි PhD ගැන හිතන්නවත් එපා කවුරුත් ඕක කරන්නේ නැහැ කෙමිස්ට්‍රි තමයි කියන්නේ කොහොමදත් කියන්නේ අපේ ෆස්ට් ඉයර් ඉඳන් සීනියර්ස්ලා කියලා තිබුණේ කෙමිස්ට්‍රි කරන්න මොකද කෙමිස්ට්‍රි කරොත් අනිවාර්යෙන් US යන්න පුළුවන් ඊට පස්සේ හරි ජීවිතේ ගොඩ that was like the consensus එහෙම තමයි තිබුණේ ඉතින් අපි the thing is අපි දන්නේ නැහැ නැත්තටම එනකොට අපිත් නිකන් හරි සීනියර්ස් කියනවනේ එහෙම තමයි කරන්න ඕනේ that was the advice පස්සේ තමයි දැනගත්තේ මේ zoology කරන්න එපා කියලා කියන කට්ටිය ගොඩක් කට්ටිය physical science ළමයි අපි ඒගොල්ලෝ zoology කරපත් නැහැ ඉතින් like if it's a genuine thing kamak hari naha but yeah I think anyway I for some reason mata hituna mama karan mata kemathi de mama karanawa kiyala miss like anith එක ඇත්තටම මගේ ගෙදරින් support එක තිබුණා මම කැමති දේ කරන්න මට ගෙදරින් කිසිම ප්‍රෙෂර් එකක් තිබුණ නැහැ ඒක තමයි so මගේ ගෙදරින් මෙඩිසින් කරන්න ප්‍රෙෂර් එකකුත් තිබුණ නැහැ කෙමිස්ට්‍රි වගේ අර සාමාන්‍යයෙන් කට්ටිය කරන්න ඕනේ එහෙම ප්‍රෙෂර් එකකුත් තිබුණ නැහැ so I think that would have helped also කියන්නේ දන්නේම නැතුව මොකද මම දන්නවා සමහර ස්ටුඩන්ට්ස් ලට ගෙවල් වලින් තිබුණා ප්‍රෙෂර් එක කෙමිස්ට්‍රි කරන්න කියලා මොකද ඇත්තටම මෙහෙමයි ඒ කාලේ හැටියට පේරන්ට්ස් ලට තිබුණ knowledge එක තමයි කෙමිස්ට්‍රි කරොත් හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් and ultimately කරන්න ඕනේ ජොබ් කියන්නේ හොඳ ජොබ් එකකට යන්න කියන ටාගට් එකනේ තියෙන්නේ because you need money unfortunately to live in this world කියන එක තියෙන්නේ ඉතින් so I totally understand එහෙම mindset එක තිබ්බේ කියන එක හැබැයි
තේරුම් ගන්න ඕනේ තව දෙයක් තමයි ඔයා ජොබ්ස් ගැන හිතනකොට දැන් ගැන ඔයා දන්නේ. ඔයා හිතන්න ඕනේ තව අවුරුදු 10ක් 15ක් 20ක් ගැන. දැන් for example climate change කියන issue එක අපි කැම්පස් යන කාලේ ලොකුවට කතා කරපු දෙයක් නෙමෙයි ඒ කියන්නේ ටිකක් obviously දන්නවා and පොඩ්ඩක් කතා කරනවා but climate change effects climate scientist ඒවා එච්චර නිකන් ලොකුවට කතා කරපු දේවල් නෙමෙයි but now දැන් ඒක තමයි that is the thing නේ climate change I mean other than covid that's going on right now climate change is one of the main hot topics ඉතින් ඒ පාත් එකට යන්න පුළුවන් විදියක් තමයි zoology and then it's called the Department of Zoology and Environmental Science ඒ කාලේ Department of Zoology කියලා විතරයි කිව්වේ so ඒ ස්පෙෂල් එක තෝරගෙන ඒ මාර්ගේ යන්න පුළුවන් ඇත්තටම so මෙහෙමයි මම ඔක තෝරගන්නකොට ඔච්චර දුරදිග හිතුවේ නෑ ඇත්තටම but I liked it මට තිබුණේ and I feel like තමා කැමති දේ කරන එකට වැදගත්කමක් දෙනවා මදි ලංකාවේ ගොඩක් වෙලාවට අර කළ යුතු දේ කරන්න කැමති දේ දෙවෙනියට පොඩ්ඩක් හිතමු ඒකට ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ and ඒක නිසා කරන දේ පැෂන් එක නැහැ පැෂන් එක නැතිකොට ඉස්සරහට යන්න ගොඩක් අමාරු එතනින් හිර වෙනවා thanks අකේ එතන අකේ ලංකාවේ මොන වගේ පොටෙන්ෂල් එකක්ද තියෙන්නේ zoology කියන ෆීල්ඩ් එකට එතකම කම්පැරිසන් එකක් දෙන්නකෝ අපි කොහෙද ඉන්නේ මේ ෆීල්ඩ් එකත් එක්ක එතකම ලෝකයේ අනිත් රටවල් මොන වගේ තැනකද ඉන්නේ කියලා ඒක ගැන කතා කරමුකෝ එතකොට මෙහෙමයි zoology කරලා zoology special degree එකක් කරලා obvious path එකක් තියෙනවා academic route එක ඒ කියන්නේ masters or whatever PhD කරලා මේ postdoc කරලා academic පැත්තකට යන්න පුළුවන් lecturing එහෙම ඒ අරින්න ලංකාවේ තියෙනවා government institutions so Department of Wildlife Conservation එක තියෙනවා Central CEA Central Environmental Authority ඒක තියෙනවා ඒ වගේ කිහිපයක් තියෙනවා so ඒ වගේ තැන්වල jobs හොයාගන්න පුළුවන් ඒ අරින්න මොනවාද private consultancy firms තියෙනවා so මේ example එකක් හැටියට Dilma Conservation වගේ තැන් තියෙනවා IUCN තියෙනවා ශ්‍රී ලංකන් branch එක Gene Tech කියලා දන්නවා ඇතිනේ ගොඩක් කට්ටිය සම්පූර්ණ දන්නවා Gene Tech so Gene Tech වලත් they take zoologists මොකද ඇත්තටම පොඩි කතාවක් කියන්න ඕනේ මෙතන මම හරි ආසාවේ crime scene investigation CSI කියලා TV program එකක් තිබ්බේ මට එතනින් තමයි අතරම බයෝසයන්ස් පැත්තට ආසාවක් එන්න පටන් ගත්තේ I wanted to do CSI crime scene investigation මේ ඇත්තටම මම ඒකේ කැමැත්ත නිසා මම A level කරලා අර මේ A level results එන්න කලින් පොඩි කැම්පස් යන්න කලින් පොඩි කාලයක් තියෙනවානේ ඒ කාලය ඇතුළත මම Gene Tech එකේ course එකක් කරලා පොඩි internship එකකුත් කරා මොකද මට ඇත්තටම යන්න ඕනේ උනේ ඒ පැත්තට මේ මොකද එතන කරනවානේ ඔය මේ crime scene and those sort of stuff but පස්සේ තමයි දැනගත්තේ ෂෝ එකේ එන බොරු තියනවා කියලා ඔව් තියෙනවා ඇත්තක් තියෙනවා බොරු තියෙනවා ඉතින් පොඩ්ඩක් ඩ්‍රමැටික් කරන්න ඕනේ හැබැයි මට මෙතන පොඩි මෙන්ෂන් කරන්න ඕනේ again මේ මම කිව්වම මට crime scene investigation කරන්න ඕනේ කියලා ගොඩක් කට්ටිය කිව්වා ගෑනු ළමෙක් වුණාම ඕක කරන්න එපා කියලා it's too intense භයානකයි ඕවා දරා ගන්න බැරි වෙයි ගෑනු මෙලෙක්නේ මේ so ඒක මම ඒ පැත්තට ගියේ නැත්තේ ඒක හින්දා නෙමෙයි definitely like මට ඒක කිසි ගාණක් නෑ but just another thing මේ කියන්නේ ගෑනු ළමෙක් වුණාම තව challenge එකක් ඇත්තටම ඒ වගේ ඒවා අහගන්න වෙනවා කියන එක so yeah anyway කොහෙන්ද මම නැවතුනේ නෑ ප්‍රශ්නයක් ෆ්ලෝ එකක් ඒ කියන්නේ අපි කතා කරන්නේ මම හිතන්නේ ඊට පස්සේ ස්පෙෂල් තෝරගන්න එකනේ ස්පෙෂල් තෝරගත්ත කොහොම හරි නෑ මම ඇහුවේ අර මේ ලංකාවේ තියෙන පොටෙන්ෂල් එක. ඉතින් අක්ක කතා කරා ඒ ගැන. ඒක ගැන කතා කරා ප්‍රශ්නයක් නෑ.
yeah so මම ඇත්තටම පොඩ්ඩක් ලියාගත්ත මොනවද තියෙන්නෙත් කියලා yeah ඊට පස්සේ naturalist කියලා තියෙනවා ඔය hotels වල එහෙම මේ job position එකක් so එතන වෙන්නේ කැලෑවල් ළඟ තියෙන hotels තියෙන්නේ ඒවයි you go with the tourist and පෙන්නනවා මේ වගේ සත්තු මේ වගේ පැල like you know naturalist job එක තියෙනවා and then තියෙනවා තව දැන් එහෙම නැතුව zoology special degree or even PhD කරලා හැමතිස්සම අර corporate sector එක පැත්තට යන්න opportunity එක it is there so for example සාමාන්‍යයෙන් ලොකු companies වල දැන් කාලේ sustainability divisions තියෙනවා so දැන් ඇත්තටම මම undergrad කරපු කාලේ මම හිතන්නේ third year එකේ අර third year and fourth year අතර එක මාසයක් තියෙනවානේ holiday එක ඒ මාසෙ ඇතුළත මම ජෝන් කිල්ස් එකේ internship එකක් කරා sustainability division එකේ just මොකද මම ඇත්තටම මොකද මේ ඉස්කෝලේ ගිහිල්ලා කැම්පස් ඇවිල්ලා ඊට පස්සේ එක පාටම දැන් මට ෂුවර් නැහැ මම corporate sector ද කැමති academic පැත්තද කැමති කියන එක මට decision එක ගන්න තේරුනේ නැහැ ඒ කියන්නේ මොකද bio science කරලා අර මම හිතන්නේ සමහර maths statistics වල එහෙම internships තියෙනවානේ අපිට එහෙම opportunity එකක් තිබුණ නැහැ internship කියලා. So මට දැනගන්න ඕන වුණා මම කැමති මොකටද මම කැමති corporate sector එකේ වැඩක් කරන්නද නැත්නම් මම academic පැත්තටද කැමති වෙන්නේ කියලා. ඉතින් මාසයක් holiday තියෙන නිසා මම ඒ ජෝන් කිල්ස් එකේ මම පොඩි internship එකක් කරා. එතනින් මට තේරුණා මම ඇත්තටම වැඩියෙන් කැමති academic side එකට කියලා. But no මට හිතෙනවා it's important to figure out what you like. අක්ක කියන එක මම agree කරනවා මොකද මමුණත් මම demonstrator කෙනෙක් හැටියට වැඩ කරේ නැහැ campus out වුණාන් පස්සේ මම සාමාන්‍යයෙන් R&D facility එක තමයි වැඩ කරේ. එතකොට තමයි මට තේරුනේ මම දන්න දැනුම අඩුයි ඒත් එක්ක මම කැමති academia වලට ඒ කියන්නේ corporate world එකට වඩා අර ඒක තමයි so I think I mean you can like whatever but it's important try කරන්න නේ ඒක ඇත්ත of course I wish campus එකෙන් පොඩි opportunity එකක් දුන්නා නම් bioscience ළමයින්ටත් පොඩි internship එකක් කරන්න මේක මම privately හොයාගත්ත එකක් so මට තේරෙනවා මේ opportunity එක හොයාගන්න අමාරු දෙයක් කියලා. ඒ කියන්නේ ඇත්තටම it's a luxury that I got the fact that I had that opportunity but පුළුවන් නම් එහෙම opportunity එකක් හොයාගෙන try කරන්න. මොකද zoology කරා කියලා මම lecturer කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. එහෙම නීතියක් නැහැනේ. මට corporate sector එකේ වැඩ කරන්න පුළුවන්. තව company එකක් McKinsey වගේ අර strategic planning ඒ වගේ තැන්වලත් even so I as a PhD holder or is PhD in zoology හැටියට දැන් මට උනත් දැන් ඒ වගේ companies වලට යන්න පුළුවන්. ලංකාවේ තියෙනවා ඒ වගේ firms ගොඩක්. so අනිත් එක මං හිතන්නේ වැදගත්ම දේ ගොඩක් කට්ටිය සබ්ජෙක්ට් එකක් තෝරගන්නේ ස්කෝප් එක ගැන හිතලා. කියන්නේ current scope එක ගැන හිතලා. මම එකක් කිව්වා අර පොඩක් ඉස්සර අවුරුදු 10ක් 15ක් හිතන්න ඕනේ. That's one thing. The second thing is දැන් දන්නා ඇතිනේ Dr. ආෂා ඩිවොස් කියලා marine biology දන්නානේ. So එයාගේ talks වල එහෙම අහනකොට තේරෙනවා එයා PhD එක marine biology වල කරාම ලංකාවේ එහෙම area එකක් තිබුණේවත් නැහැ. එයා ඇවිල්ලා තමයි ඒ scope එක create කරේ. එයා තමයි ඒ field එකේ ඒක she created the scope. So it's not only she that can do it, anyone can do it. She is a very good example of how it can be done. So මට හිතෙනවා ඔයාට මොකක් හරි දෙයක interest එකක් තියෙනවා නම් ඒක pursue කරන්න. ඒක කරන්න. ඒක කරලා ඔයාට ඇත්තටම genuine passion එකක් තියෙනවා නම් ඔයාට ලංකාවේ ඇවිල්ලා ඒක මොකද දැන් research කරනකොට හැමතිස්සෙම බලන්නේ research gap එක මොකක්ද කියලානේ. ඒ වගේ research gap එක වගේ scope එකේ gap එක මොකක්ද? So it's an opportunity. ඇත්තට මේක negative දෙයක් නෙමෙයි. ඒක එහෙම established jobs නැත්තම් wow I can create a job. I can create the scope.
ඒක positive විදියට දකින්න ඕන, එක negative. I don't know, personally I feel like you should look at it positive විදියකට. තැන්ක්ස් අකේකට. අකේ එතකොට අපි ගොඩක් ටෙක්නිකල් සයිඩ් එකට යමු. අකගේ රිසර්ච් එක ගැන කතා කරමු. කොහොමද මොකද ෆ්ලයින් ෆොක්සස් ඒ කියන්නේ වවුල ගැනනේ අකගේ ස්ටඩි එක උනේ. අපි ඒක ගැන කතා කරමු. මොකද මම ෆිසිකල් සයන්ස් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මට මේක සෑහෙන අලුත් බයෝ සයන්ස් පර්සන් කෙනෙක් කොහොමද මේ වගේ රිසර්ච් කරන්න කියලා. So මම පොඩ්ඩක් අන්ඩර්ග්‍රැඩ් රිසර්ච් එකෙන් පටන් ගන්නද? හරි පටන් ගමු. එතනදි සෝ මම මෙන්ෂන් කරන්න ඕනේ මම ලංකාවේ රිසර්ච් එක කරනකොට මම ලැබ්ස් වල වැඩ කරන්නත් කැමතියි. ඒ කියන්නේ ඉමියුනොලොජි ඒ පැත්තත් කැමතියි. හැබැයි මම සත්තු එක්ක ඒගොල්ලන්ගේ බිහේවියර් අනමන ඒ වලත් කැමතියි. සෝ මට මාර අප්සෙට් වුණා මට තෝරගන්න බැහැ. මොකද ඒ කාලේ තිබුණේ එක්කෝ සත්තු ගැන ඒ වගේ වයිල්ඩ් ලයිෆ් ඒ පැත්ත ගන්න ඕනේ නැත්නම් ඉමියුනොලොජි ලැබ් එක and normally it's human based. මට ඉතින් humans not that interested to be honest. ඉතින් මට ඕනේ උනේ දෙක combine කරන්න. So පස්සේ තමයි මමත් දැනගත්තේ there is a field called eco-immunology, ecological immunology. So ecology කියනකොට සාමාන්‍යයෙන් like environment and animals and ඒ පැත්ත, immunology of course is the immunological side of them. So මම ලංකාවේ කරේ the topic was impact of parasite load on health status and immunity of a fruit bat. ලංකාවේ හිටිය fruit bat කෙනෙක් ගැන. So මම එතනදි කරේ සතාව අල්ලගෙන ඒගොල්ලන්ගේ blood samples අරගෙන lab එකට ගිහිල්ලා lab එකේ lab tests like the normal blood cell counts and immunological different tests ඒව කරලා උන්ගේ ඇඟේ හිටිය පැරසයිට්ස් ලා අරගෙන ඒකේ රිලේෂන්ෂිප් එකක් තියනවාද කියලා එහෙම රිසර්ච් එකක් තමයි මම කරේ. So එතනදී another thing I should mention obstacles of being a woman in science. මේ ගොඩක් කට්ටිය හිතනවා ගෑනු කෙනෙක් වුණාම ෆීල්ඩ් රිසර්ච් කරන්න අමාරුයි කියලා. මට තේරෙනවා ඇයි එහෙම හිතන්නේ කියලා. හැබැයි මට ඇත්තටම කියන්න ඕනේ එහෙම ඔබ්ස්ටකල් එකක් කියලා නැහැ. especially ලංකාවේ මට හිතුනේ. මොකද ලංකාවේ ගොඩක් ඉන්නවා වොලන්ටියර්ස්ලා කැමති උදව් කරන්න. එහෙම අමුතු කියන්නේ ඇත්තටම මම ගෑනු ළමයෙක් වුණා කියලා මට එහෙම අමුතු ඔබ්ස්ටකල් එකක් තිබුණේ නැහැ. හැබැයි මෙහෙම මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවා. ගර්ල් කෙනෙක් වුණොත් ලේසිනේ ලැබ් එකේ වැඩේ කරොත් ඔක්කොම සෙටප් එක ලස්සනට තියෙනවානේ. ෆීල් කරනකොට දන්නේ නැද්ද වලක් එහෙම හාරන්න තියෙයි. සත්තු අල්ලන්න නගින්න වෙයි. මම එහෙම ලොකු ඇත්ලටික් එක්කෙනෙකුත් නෙමෙයි. හැබැයි මටත් කරගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. අනිත් එක මට හිතෙන්නේ අපේ ස්ටාෆ් එකෙන් ලොකු සපෝට් එකක් ආවා. ඒ කියන්නේ අමුතු සපෝට් එකක් ආවේ නැහැ. මම ගර්ල් කෙනෙක් කියලා. සාමාන්‍ය හැමෝටම දෙන සපෝට් එකෙන් ඕක කරගන්න පුළුවන්. so ඒක just side note එකක්. Someone discourages you because you're a female, please don't get discouraged because there are so many people that are doing and have done field research as a female. Then ඕන තරම් examples internationally Jane Goodall වගේ නිකන් big names නේ like එහෙම කට්ටිය දැන් ඒගොල්ලෝ තනිකර කැලෑවේ ජීවත් වෙච්ච කට්ටිය. නැහැක මේ ඒ කියන්නේ මම ගොඩක් කම්පියුටේෂන් වලුයි ලැබ් එකේ ඉන්න කෙනෙක්. ඉතින් අර මම ඇත්තට අගයනවා ඔයගොල්ලන් අර කට්ට කාගෙන මේ ෆීල්ඩ් එකේ ඉන්න එක ගැන. ඒ කියන්නේ මට තේරෙන හැබැයි මට ඒක කට්ටක් නෙමෙයි මං ආසයි ඒකට. රයිට්. අර මොකද මේ මම කලින් මම බර්ඩ් වොචින් මේ වර්ක්ෂොප්ස් වලට ගියානේ. ඉතින් අර දැල දාලා කුරුල්ලෝ අල්ලලා ඒවා මනිනවා පස්සේ කුරුල්ලා හපනවා සමහරුන්ගේ අත ඉස්සෙ ලියනවා. ඉතින් අර මට නිකන් කමක් නෑ මම මේ කම්පියුටර් එකේ කොට ලැබ් එකේ වැඩක් කර ඉන්නම් ඒක ෂේප් මේ හැබැයි අර ඒක මං අගයනවා. ඒ කියන්නේ ඒ කරන මේ එෆර්ට් එක. ඒක ඇත්තට කියන්නේ I mean physical challenges වැඩි. හැබැයි ඉතින් කෝඩින් වල හිරු වුණාමත් challenge එකක් නේ. එපා වෙනවනේ. ඒක ඇත්ත. so ඒ challenge එකේ different aspect එකක් තමයි physical challenge. දැන් හිතන්න සත්තු හපන්න පුළුවන්, that's one thing. මට more than anything weather එක කාලගුණේ like කොයි වෙලාවේ වහීද
හරිම අන්ප්‍රඩික්ටබල් දෙයක් තමයි වෙද කියන එක සෝ ඒක ඒ වගේ චලෙන්ජස් ගොඩක් තියෙන හැබැයි ඕනම රිසර්ච් එකක චලෙන්ජස් තියෙනවා I think you just have to learn to overcome them and a bit of luck is needed අකේ මම මේ දවස්වල අර ගොඩක් පැන්ඩමික්ස් ගැන ඩොකියුමෙන්ටරිස් බලනවා. ඉතින් අර ඔයා කියපු රිසර්ච් එක අර වවුලුගේ පැරසයිට්ස් ගලවලා ඒගොල්ලන්ගේ බ්ලඩ් සැම්පල්ස් ගන්න එක වගේම දෙයක් තමයි ඒගොල්ලන් උත් කරන්නේ. එතකොට මේක සෑහෙන්න ඉම්පෝර්ටන්ට් නේ මේ වගේ කාලෙක. අනිවාර්යෙන් like දැන් especially ඔය covid ඒවත් එක්ක ඉතින් කියන්නේ බැට් හරි පැංගොලින් කියන ඒ සත්තු දෙන්නගේ එක්කෙනෙක් හරි කොම්බිනේෂන් එකක් හරි නිසා තමයි COVID-19 ස්ට්‍රේන් එක හැදිලා තියෙන්නේ කියලා. so බැට්ස් ලගේ ඉමියුන් සිස්ටම් එක දැන් මම ස්ටඩි කරනකොට this was කොයි කාලෙද oh my god කියන මගේ වයසත් තේරෙන්නේ එතකොට 2011 වගේ මම හිතන්නේ මම රිසර්ච් එක කරේ. ඒ කාලේ ලොකුවට බැට් ඉමියුන් සිස්ටම් එක ගැන I mean of course තිබ්බා රිසර්ච් දැන් everyone is interested so ඒ අතින් බලනකොට ඇත්තටම ශ්‍රී ලංකන් research is up there like just that we don't get the recognition and also we don't කියන්නේ අපි ලොකුවට present කරන්නේ නැහැ ඒක අපේ communication වල පොඩි barrier එකක් තියෙනවා අපි ගොඩක් වෙලාවට local conferences වලට යන්නේ one thing සල්ලි නැහැ and I totally get that funding හොයාගන්න අමාරුයි especially like as an undergraduate there's only so much you can do කියන එක තියෙනවා කියන්නේ grants apply කරන් මෙහෙම ඇත්තටම මම තාම දන්නේ නැහැ ලංකාවේ එහෙම grants apply කරලා undergrad කෙනෙක් හැටියට undergrad honors research එක කරලා එහෙම international conference එකකට යන්න grants තියනවද කියන එක මම දන්නේ නැහැ I mean මම හිතනවා මම දන්නේ නැහැ තියනවද දන්නේ නැහැ අතරම ඒක මාත් දන්නේ නැහැ conference එකෙන් grant එකක් දෙනවා නම් මිසක් ඒ කියන්නේ locally funded එකක් තියනවද කියලා මම දන්නේ නැහැ මම හිතන්නේ තියනවා කියලා මොකද ඇත්තටම ඒකෙන් එන conference එකකට international conference එකකට ගියාම එන exposure එක හරිම වැදගත්. එතනින් build කරන්න පුළුවන් network එකත් වැදගත්. එතකොට කියන්නේ මොකද දැන් ගොඩක් වෙලාවට අපි දැන් PhDs එහෙම apply කරනකොට අපි supervisors ලව දන්නේ නැහනේ. අපි නිකන් website එකෙන් දැකලා ඕනනම් Skype call එකක් දීලා එහෙම තමයි දන්නේ නේ. ඒ අරෙන්න physically meet වෙන්න opportunity එකක් නැහැනේ. ඒක ඉතින් ඇත්තටම ඒ පිට රටවල් වල ඉන්න කට්ටිය දැන් හිතමුකෝ දැන් මං ඉන්නේ ඕස්ට්‍රේලියාවල ඔස්ට්‍රේලියන් කෙනෙක්ට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සුපර්වයිසර් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් PhD සුපර්වයිසර් කියන්නේ පටන් ගන්න කලින් හොඳට කතා කරලා ඒගොල්ලෝ එයා ඒගොල්ලන්ගේ ලැබ් එකට ගැලපෙනවද කියලා ටිකක් හොයලා බලලා එහෙම කරන්න ඔපචුනිටි එක තියෙනවා. අපි අර ලංකාවේ ඉඳන් ඊමේල් and Skype තමයි මම කරේ මම හිතන්නේ ඒකේ වැඩි වෙනසක් නැතුව තාම. එහෙනම් අපි අක්කගේ PhD රිසර්ච් එක ගැන කතා කරමු. එතකොට එක මොන ටොපික් එකද ඒත් එක්කම මොන සත්ව විශේෂය ගැනද අක්ක ස්ටඩි කරේ? so මම පොඩ්ඩක් කියන්න කොහොමද මම PhD එකට apply කරපු චුට්ටි process එක ගැන. ඔක්කොම detail යන්න නැතුව මම ඉතින් supervisorsලා කිහිප දෙනෙක්ට ලෝක වටේ ලියලා බැලුවා කැමතිද මට මෙහෙම රිසර්ච් එකක් කරන්න. මට ඇත්තටම මම දැන් මගේ eco immunology කියන field එකනේ මම undergraduate research එක කරේ. මට ඒකටම ඉන්න ලොකු කියන්නේ මම ආසයි. හැබැයි එහෙම මම restrict වෙන්න උනේ කැමැත්තක් තිබුණේ නැහැ. මට ඕනම එකක් මොකද මම සාමාන්‍යයෙන් මට interesting නම් මම කරන්න කැමතියි. මට එහෙම එකක් තිබුණේ. ඉතින් මම reply මම ඊමේල් කරලා බැලුවා කට්ටියට. ඊට පස්සේ University of Melbourne එකේ ඕස්ට්‍රේලියාව වල රිසර්ච් කෙනෙක් හිටියා. එයාගේ රිසර්ච් මට සෑහෙන ඉන්ටරෙස්ටිං. මොකද එයා බැලුවේ how climate change is affecting animals and how are they responding to it කියන එක. ඉතින් මට ඒක මම පොඩි කාලේ ඉඳන් ওই climate change ඒවට කැමතියි. ඉතින් මම ලියලා බැලුවා. ඊට පස්සේ එයා මගේ රිසර්ච් මගේ undergraduate research එකට හරිම impressed. ඊට පස්සේ එයා කිව්වා මේ ඕස්ට්‍රේලියාව වල මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔස්ට්‍රේලියාව වල summer time එකේ extreme heat waves. ඒ කියන්නේ අර මාර ප්‍රශ්න දවස් තියෙනවා මෙහෙ centigrade 40 plus යන. so it's මාර රස්නේ ඇත්තටම මේ එහෙම දවස්වල මේ බැට්ස්ලා වවුලෝ
ඒගොල්ලෝ මේ particular බැට්ස්ලා ඉන්නේ ගුහාවල නෙමෙයි ගස්වල. ඉතින් sunlight ඒවට ඔක්කොම expose වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දහස් ගණන් මැරෙනවා එක දවසේ. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් හිතමු එක්සැම්පල් එකක් හැටියට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එතන එක දවසෙන් වවුලෝ 40000කට වඩා මැරුණා. So අර නිකන් a sea of dead bats. It's ඒ පින්තූර දකින්නකොට නිකන් සංසාරේ වගේ නැතරම මේ මාරම පව් කියන්නේ ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් ඔස්ට්‍රේලියාවල. මොකද one thing is බැට්ස්ලා කියන්නේ ඉකෝසිස්ටම් එකකට මාරම වැදගත් සතෙක්. මම දන්නවා සාමාන්‍යයෙන් බැට්ස් කෙනෙකුට හාපෝ වවුලෝ නිකන් බයයි බය හිතෙනවා ඩ්‍රැකියුලා එහෙමනේ ඔළුවේ තියෙන්නේ. ඒක ඇත්තටම ඒක අර අපේ කල්චරලි දාලා තියෙන නෙගටිව් ඉම්ප්‍රෙෂන් එකක්. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම අපේ ජීවිතයට වැදගත්. මම සාමාන්‍යයෙන් කියන්නේ if you want your morning coffee or your late night tequila you need bats. මොකද bats flying foxes කියන so bats කියනකොට batsලා ಜಾති දෙගොල්ලක් ඉන්නවා micro bats and mega bats කියලා. micro bats තමයි චුට්ටි අර සාමාන්‍යයෙන් ඔය ලංකාවේ කීරි වවුලෝ එහෙම පොඩි සාමාන්‍යයෙන් පොඩි mega bats ගොඩක් කට්ටිය තමයි fruit bats මේ micro bats කන්නේ කෘමීන්. mega bats ලොකු බැට්ස්ලා කන්නේ පළතුරු. So මම ස්ටඩි කරන්නේ පළතුරු කන වවුලුන්ව. ඒගොල්ලෝ පළතුරු කනකොට ඒගොල්ලෝ අර පරාගණය කියලා කියන්නේ මේ ඩිස්පර්සර් මේ ඒක අනිත් එක ඒගොල්ලෝ ලොකු සත්තු ඒගොල්ලෝ ගොඩක් travel කරනවා. එතකොට ඒ පරාගණය හැමතැනම large areas cover කරනවා. ඒක නිසා they are very important in dispersal. ඒ කියන්නේ මේක මීමැස්සන්ටත් වඩා ලොකු දෙයක් ලොකු ඒරියා එකක් කවර් කරනවානේ. මීමැස්සෝ සමනලයෝ ඒගොල්ලන්ට වඩා සෑහෙන ලොකු දැන් for example these flying foxes ඔස්ට්‍රේලියාවේ northern most and southern most ඒ මුළු රේන්ජ් එකම එක වවුලකට කවර් කරන්න පුළුවන් එක රෑන්. Wow. And Australia is a big continent. මේ so එක සතෙක්ට ඒ මුළු රේන්ජ් එකම කවර් කරන්න පුළුවන්. මේ ඒ නිසා like so ඉතින් මේ වගේ දහස් ගාණක් මැරෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ ඇග්‍රිකල්චරල් ඉන්ඩස්ට්‍රි එකත් සෑහෙන විදියට ඉෆෙක්ට් වෙනවානේ. Yeah. Wow. Agriculture and just අර ecosystem collapse එකක් වෙන්න පුළුවන්. That's the thing. මේ ඇත්තට මේක භයානක දෙයක්. And so that is one thing ecosystem collapse කියන එක අනිත් එක තමයි public health concern එක. කියන්නේ දැන් මේ වවුලෝ ඒගොල්ලන්ගේ මේ ගහ යට මෙහෙම වැටෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ ඒ ගස් එහා පැත්තේ ගෙවල් තියෙනවා. ගෙවල් වල වත්තේ මේ වැටෙන්න පුළුවන්. So අනිත් එක of course දන්නවනේ ඉතින් බැට්ස්ලාගේ viruses ඔය එක එක ලෙඩ තියෙනවා. මේ ඒක ඉතින් humans ලටත් ඒක affect වෙනවා. So and of course agriculture එකට affect වෙනවා. agriculture can economy එකට affect වෙනවා. It's all like connected නේ. Wow. මේ ඉතින් ඒගොල්ලන්ට they wanted a person to do some research on this and I came. Nice. Wow. So මගේ research එක ඇත්තටම බලන්නේ ඒක කියන්නේ understanding the effects of extreme heat waves on Australian flying foxes කියලා. ඒගොල්ලන්ගේ ඉතින් මම ඒගොල්ලන්ව again track කරගෙන ඒගොල්ලන්ගේ physiology එක කොහොමද different temperatures different humidities වල වෙනස් වෙන්නේ කියලා lab එකේ experiments කරා. behaviors කොහොමද වෙනස් වෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ ඒ data ටික අරගෙන model එකක් හැදුවා. computer based model එකක් හැදුවා. So එතකොට මට කියන්න පුළුවන් වුණා okay at this temperature this humidity this wind speed සතාට මේ වෙලාවේ තමයි අමාරු වෙන්නේ. combination එක මොකද්ද? එහෙම කියලා මට predictive it's a predictive model. So I was able to say මේ වගේ weather combinations වල තමයි මෙයාට අමාරු වෙන්නේ. මේ වෙනකොට පොඩ්ඩක් අමාරුයි ගොඩක් අමාරුයි මැරිලා. මේ එහෙම prediction එකක් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙහි තියෙනවා මේ
Bureau of Meteorology, so weather data ගන්න පුළුවන්. So ඒගොල්ලන්ගේ තියෙනවා forecasting data, weather data, ඒ කියන්නේ 24 hours in advance, 48 hours in advance weather එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. So ඒ data ටික මගේ model එකට input කරාම output එක හැටියට දෙන්න පුළුවන්. Okay, දැන් ඔස්ට්‍රේලියාවේ east coast එකේ තමයි ගොඩක් මේ flying foxes ලා ඉන්නේ. So මට කියන්න පුළුවන් exactly when and where a flying fox death will happen. So right now ඒක app එකක් නෙමෙයි website එකක් තියෙනවා, and you can access it publicly. And මේ දවස්වල ඉතින් සීතලයි, මෙහෙ winter නේ මේ දවස්වල. ඒකේ තියෙනවා no deaths කියලා මේ දවස්වල. But during the summer, so it's ඒක ඇත්තටම important. මොකද මේ සත්තුම manage කරන park managers and wildlife managers and they really find it useful. So ඇත්තටම I'm happy මගේ research එකෙන් ඇත්තටම use එකක් is useful කියන එක. නෑ ඒක මේ අකි මට කියන්නේ ඔයා මේක කතා කරද්දී මට තේරුණා දැන් zoology වලට අමතරව computer science උයි පස්සේ statistics උයි මට දැනගන්න ඕනේ දැන් මේ වගේ ෆීල්ඩ් එකට යන්න ඕනේ කෙනෙක්ට තව මොකක්ද තියෙන්න ඕනේ additional skills මොනවද ඒවද develop කරගන්න ඕනේ? Right. So මම හිතන්නේ ඔයා කිව්වා වගේ programming like ඒ වගේ computer side එක හරිම වැදගත්. මොකද මම එනකොට දැන් මගේ ගොඩක් programming කරන්නේ R language එකේ, R Studio R ඒ පැත්තෙන්. මම එනකොට කිසි දෙයක් දැනන් හිටියේ නෑ. ඔව් ඔක්කොම අතහැරියානේ කවදා ජීවිතේට ඕනේ නෑ කියලා. මගේ දැන් මුළු ජීවිතේම R වෙලා තියෙන්නේ. මේ ඉතින් මට ඇත්තටම ලොකු ස්ට්‍රගල් එකක් වුණා ඒක. මට තේරුම් ගන්න එක මොකද මෙහෙට එන ගොඩක් PhD students ලා දන්නවා R ගැන. R ඉගෙනගෙන තියෙනවා, undergraduate වලට කරලා තියෙනවා, ඔක්කොම දන්නවා. ඉතින් මට නිකන් එකපාරටම නිකන් අතෑරියා වගේ. ඊට අමතරව දැන් අනිත් එක මම කියන්න ඕනේ දැන් මම biology නේ කරේ. මගේ background එක ඒක මේ මගේ research එක ecophysiology කියන field එකට ආවේ. ඒකේ ගොඩක් physics, thermal biology, weather data නේ මොකද ගොඩක් weather data and මොනවද ඒවට කියන්නේ conduction, convection, radiation අර ඒවා මම අන්තිමට ඉගෙන ගත්තේ A level කාලේ. of course මම කැමති, මම ෆිසික්ස් වලට මාර කැමති. මම මාර දුකයි අපේ ෆැකල්ටි එකේ ෆිසික්ස් තෝරගන්න බැරි වෙච්ච එක ගැන. ඒ කියන්නේ ඒ ඔප්ෂන් එක තිබුණේ නැහැ බයෝ ළමයින්ට. හැබැයි මම අර A level වලින් පස්සේ මම මෙහෙ ඇවිල්ලා තමයි ඒක ආයි පටන් ගත්තේ. ඒක ඉගෙන ගන්න. කියන්නේ බේසික්ස් ඉඳන් මොකද ඒ සතාගේ ඇඟ ඇතුළට කොහොමද මේ different heat waves, heat currents මේ බලපාන්නේ කියන එක තමයි මම බැලුවේ. ඒ සතා ඇතුළට එන්නේ කොහොමද, පිට කරන්නේ කොහොමද කියන එක. so ඒක physics ඇත්තටම so ඒවා ආයි රීලර්න් කරන්න ඕනා. of course ඒක හරිම specific මගේ research එකට. in general අපේ bio students ට කියන්නේ මාත් එක්ක මගේ batchmates උයි එහෙම මේ ඔක්කොමලා එක්ක R නැත්නම් Python වගේ මොකක් හරි programming language එකක් ඉගෙන ගන්න වෙලා තියෙනවා. and ඒකට අපිට foundation එකක් නැහැ. ඒ ෆවුන්ඩේෂන් එක නැතිකොට so ඒ බේස් එක නැහැ. ඉතින් අපි පටන් ගන්නෙ මෙහෙන්. මොකද දැන් ආපු ගමන් ස්ක්‍රිප්ට් එකක් දෙනවා. එතකොට ස්ක්‍රිප්ට් එක කොහොම හරි ගොඩ දාගෙන ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි කොහෙන් හරි කෑලි අර ඉගෙන ගන්න. ඇත්තටම මේ ෆවුන්ඩේෂන් එක නැති එක අපරාධේ. ඒක කරගන්න තිබ්බ දෙයක් කියලා මට හිතුණා. ඉතින් එහෙම හිතුවෙත් නැහැ. කැම්පස් එකේ එහෙම opportunity එකක් තිබුණෙත් නැහැ. මට හිතෙන්නේ අර කොලම්බෝ සයන්ස් ෆැකල්ටි එකේ opportunity එක ඇත්තටම තියෙනවා. මොකද අපිට හොඳ statistics department එකක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් collaboration එකක් කරා නම් statistics department and zoology, plant science ඒ තුන්ගොල්ලෝ එකතු වෙලා, මොකද අපිට එක course එකක් තිබුණා biostatistics කියලා. second year කොහෙද තිබුණේ, one semester එච්චරයි. biostatistics ඒක ඉතින් programming මොනවත් නැහැ. this is sorry, so separate things.
programming is one, statistics is another thing. ඒ දෙකම lacking මට හිතෙන්නේ අපිට as bio students අපිට ඒක දෙන්නේ නැහැ අපරාධ. ඒ දෙක තමයි මම ගොඩක් මෙහෙ ඇවිල්ලා struggle කරේ. මොකද statistics සෑහෙන ඉගෙන ගන්න තියෙනවා. දැන් මෙහෙ දැන් මගේ යාළුවෝ ඉන්නවා මෙහෙ statistics PhDs කරන. ඒගොල්ලොත් මෙහෙ ඇවිල්ලා ඉගෙන ගත්ත දේවල් මම as a zoology PhD මමත් ඉගෙන ගන්නවා. So සෑහෙන statistics intensive දෙයක් තමයි කියන්නේ. රිසර්ච් කරනවා නම් statistics ඕනේ නේ. අනිවාර්යයෙන්ම. significance එක බලන්න. මේ ඉතින් අපි මම undergrad research එක හැරේ චුට්ටක් කරා ANOVA වගේ නිකන් චුට්ටක් අල්ලලා නිකන් SPSS හොර කොපි අරගෙන දන්නත් එහෙමනේ කරේ. I'm being honest. I don't know if I can be honest, but there are and even Python, I think, I'm pretty sure it's open free, source, right? Yeah. Open source. So it's something we can like properly do. We can learn it, and if it means lecturers ලා ඉගෙන ගන්න අලුතින් ඉගෙන ගන්න ඕන දෙයක් නම් කමක් නැහැ. ඒක පොඩ්ඩක් ඒක investment එකක්. ඒක ඉගෙන ගන්න එක. Okay, තව මට ඒ කියන්නේ මගේ ඊමේල්ස් වලින් මට ළමෙක් අහපු ප්‍රශ්නයක් තමයි දැන් එයාට opportunity එකක් හම්බුණා ලංකාවේ මෙන්න මේ zoology field එකේ PhD එකක් කරන්න fully funded එකක්. එයා මගෙන් අහනවා ඉතින් එයා මේ opportunity එක ගන්නවද නැත්නම් එයා පිටරට යන එකද හොඳ කියලා. එතකොට මොකද මං හිතුවේ දැන් ලංකාවේ ජෛව විවිධත්වය නැත්නම් biodiversity කියන එක සෑහෙන ඉහළ තැනක තියෙන්නේ. ඉතින් ලංකාව මේකට ideal location එකක් නේද කියලා. හැබැයි අක්කගේ අදහස් මොකක්ද කියලා මට දැනගන්න කැමතියි. මෙහෙමයි personally මට හිතෙන්නේ පිටරටකට ගියාම ඒ ලැබෙන exposure එක හරිම වැදගත්. ඒක ලංකාවෙම ඉඳලා ටිකක් අමාරුයි ඒ exposure කියන්නේ. හිතමු technology අතින් සාමාන්‍යයෙන් අනිත් පිටරටකට ගියාම advanced technology එකකට මේ වෙනවා. අනිත් එක හිතමුකෝ ලංකාවේ හිටියොත් මම ලංකාවේ හිටියා නම් මම මේ R programming බරපතල statistics එහෙම ලොකුවට දැනගන්නෙත් නෑ. ඒක තමයි දැන් කාලේ වෙන්නේ කියන එක. මොකද අපි පොඩ්ඩක් අර අපි comfortable වට ඉන්නවනේ අපේ research එක කරගෙන. අර exposure එක තමයි මට හිතෙන්නේ වැදගත් කියලා. හැබැයි ඒකත් එක්ක මට කියන්න ඕනේ දෙයක් තමයි ලංකාවේ ජෛව විවිධත්වය අනිත් රටවල් වලට වඩා ගොඩක් වැඩි. So Sri Lanka is an awesome country to study zoology in. Like, so මගේ තව batchmate කෙනෙක් ඉන්නවා. එයාගේ PhD එක based in USA. හැබැයි එයාගේ research කරන්නේ ලංකාවේ. So එහෙම option දෙකම collaborations වලින් එහෙම කරන්නත් පුළුවන්. ඒ opportunity එක තියෙනවා. So මම කැමති නැහැ ඇත්තටම කියන්නේ ලංකාවේ PhD එකක් undervalue කරන්න කැමති නැහැ. But I feel අර පිටරටකට ගියාම ඒ exposure එක වැදගත්. technology එක ඉගෙන ගන්න එක වැදගත්. අලුත් දෙයක් නේ. ඊට පස්සේ ආයි ලංකාවට ඇවිල්ලා ඒ technology එක උගන්වන්නත් පුළුවන් නේ. එහෙම තමයි අපේ වගේ රටවල් දියුණු වෙන්න පුළුවන් වෙන්නෙත් එහෙම දෙයක් කරලා තමයි. So I feel that exposure and also then if you go abroad what එහෙම ඒතකොට ආට එතනත් network එකක් හැදෙනවානේ. ඊට පස්සේ ආයි ලංකාවට ආවොත් ඒ network එක ආයි ලංකාවට වර ගේන්නත් පුළුවන්. And that's important. And දැන් කාලේ internet age and everything එක everyone is getting connected. So for you to get connected පොඩි step එකක් ගන්න ඕනේ. යන්න නැත්තම් ලංකාවෙම හිටියොත් චුට්ටක් අමාරුයි unless someone comes like වෙන එක්කෙනෙක් පිටරටකින් ලංකාවට ආවොත් මිසක් වෙන්නේ නැහැනේ. අපිත් පොඩ්ඩක් we need to මට කියන්නේ ඒක කියන්න අමාරු පොඩ subjective. හැබැයි මට හිතෙන්නේ පිටරටකට යන්න පුළුවන් නම් යන්න. Go for it. It's a good opportunity. It's a good experience. Exposure is superb. And රට ගියා කියලා රටේ පිටරටකම ඉන්න ඕනේ නැහැ. You can come back. ඒක ප්‍රශ්නයක් නෑ. ලංකාවේ ඕන තරම් opportunities තියෙනවා. නැත්නම් opportunity හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් අක්කේ අපේ discussion එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අක්කගේ plans මොකද්ද අනාගතයට?
හොඳ ප්‍රශ්නයක්. මමත් පොඩ්ඩක් හිතන්න ඕනේ ප්‍රශ්නයක්. So මම දැන් PhD එක ඉවර කරේ 2000 දැන් almost 1.5 years දැන් ඉවර කරලා මම පොඩි postdoc එකක් කරලා තියෙන්නේ. So මගේ PhD එකට කරපුම දේ තව different species වලට apply කරලා අතරම එක grant එක හම්බුනේ Queensland government එකෙන්. So ඒගොල්ලන්ට ඕනි වුණා ඒගොල්ලෝ දැක්ක මම කරපු රිසර්ච් එක ඒගොල්ලන්ට ඕනි වුණා ඒගොල්ලන්ගේ ස්ටේට් එකේ ඉන්න ස්පීෂීස් ලටත් මගේ මොඩල් එක apply කරන්න. So Queensland government and CSIRO කියලා organisation එකක්. Yeah. CSIRO කියන්නේ නිකම් ජර්මනියේ Max Planck Institute එක වගේනේ ඕස්ට්‍රේලියාවල. Yeah, it's like the research like the main research. Yeah. ඉතින් ඒ දෙකයි මෙල්බර්න් යුනිවර්සිටි අපි තුන්ගොල්ලොන්ගේ කොලැබරේෂන් එකක් එක්ක මගේ පෝස්ට් එකක් කරා and ඊට පස්සේ ඒක ඉවරුනේ ජනවරි වල ඊට පස්සේ මම ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට කොවිඩ් වුණා අයියෝ and then ගොඩක් academic positions ඇත්තටම නැවතුණා මොකද uncertainty එක නිසා and funding කැපුණා මොකද funding ගොඩක් divert වුණා covid research වලට. So these are real problems that happen to researchers. ඉතින් ඒක මම හිතුවේ කියන එකත් වැදගත්. Life as a researcher is not certain, but of course you can do plan B, C, D, E. But so I'm applying these days. I'm sure I'll get something soon. එයාරෙන්න මගේ future goal එක ආයි ලංකාවට යන්න. I would love to work at Colombo Uni, Faculty of Science, Department of Zoology and Environmental Science. ඔව් මට හිතෙනවා වයි චාරුණී ගහගනීද කොයිද මේ පොසිෂන් එකට. I know මම දැක්ක යාගේ වීඩියෝ යාගේ පොඩ්කාස්ට් එකවත් එක්ක and I was like ෂා යත් වෙනවා cool. මට මම කැමති ගොඩක් කට්ටිය එහෙම exposure අරගෙන ආයි යන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට මම මාර ආසයි. මොකද I think it's so important ගොඩක් කට්ටිය අර කියන්නේ not that there's anything wrong with living in Australia or USA or whatever, but it's really nice to see ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා දෙයක් කරන්න කැමති කියන එක. මොකද ඒක ඇත්තටම ලොකු commitment එකක්. ඒක like it's a big investment for Sri Lanka, but ඒක commitment එකක්. මොකද ජීවිතේ ටිකක් ලේසි පිටරට technology අතින් වැඩි I mean these are developed countries කියලා කියන්නේ ඉතින් නේ. ඉතින් but I always wanted to do something for Sri Lanka. මොකද මට ඇත්තටම අර මම ඉස්කෝලේ ගියත් government ඉස්කෝලේ එකට. So මගේ 13 years of education තනිකර මම සතයක්වත් ගෙවන්න ඕනේ වුණේ නැහැ. පස්සේ campus ගියත් local government university එකට. So මට ඉතින් I mean මම assistant lecturer කෙනෙක් වෙලා හිටියා but මට හිතෙනවා මට ඊට වඩා දෙයක් ලංකාවට කරන්න පුළුවන් කැමති and if not us then who එහෙම තමයි මට හිතෙන්නේ ඉතින් fingers crossed මට position එකක් හම්බ වෙයි කියලා ඇසිරට මාත් සුබ පතනවක් අර ඉස්සරහට තියෙන දේවල් හරියන්න කියලා බොහොම ස්තුතියක් ඒ වගේ වෙලාවට මම නම් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ඒත් එක්කම එහෙනම් අපි අපේ කතාව අවසන් කරමු ආයුබෝවන් ආයුබෝවන්